සුබ දවසක් සියලු දෙනාටම මම අනුරාධ ප්‍රනාන්දු අපේ Node.js පාඩමේ 17 වෙනි පාඩමට ඔබ සෑම කෙනෙක් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ console app develop කරන එකේ 3 වෙනි පාඩමට තමයි අපි පැමිණලා තියෙන්නේ. අපි පහුගිය පාඩම් දෙකේදී බැලුවා කොහොමද core modules install කරන්නේ, ඒ වගේම කොහොමද අපේ modules අපි කොහොමද මේකට import කරගන්නේ කියලා. මේකෙද අපි බලන්නේ කොහොමද third party modules අපි import කරගන්නේ කියලා. Node අපි ඉගෙන ගන්නෙම මෙන්න මේ වගේ third party modules install කරන්න පුළුවන් නිසා. විශේෂයෙන්ම අපි ලොකු application එක develop කරද්දී අපි හැමදේම අපිම හදාන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි කරන්නේ third party modules use කරලා අපේ business logic එකට අවශ්‍ය කොටස් විතරක් අපි හදලා app එක connect කරනවා. එහෙම නැත්නම් මේ app develop කරන්න ගියොත් එහෙම අපිට අතිවිශාල කාලයක් ගත වෙන්න පුළුවන්. මම දැන් Visual Studio Code open කරන් තියෙනවා බලමු. අපේ Visual Studio Code එකේ අපි app.js කියලා ෆයිල් එකක් create කරා. ඒකෙන් අපේ module අපි එකක් ලබා ගත්තා. මෙන්න මේ වගේ module එක import කරගන්න විදිය මේ module එක export කරනවා. ඊට පස්සේ මේ app.js එකෙන් require කරලා ලබා ගන්න ආකාරය අපි පසුගිය පාඩමේදී බැලුවා. දැන් අපි බලන්නේ කොහොමද අපි third party module එකක් ලබා ගන්න කියලා. අපි දැන් බලමු අපේ කොහොමද application එක node module එකක් විදිහට initialize කරගන්න කියලා. එහෙම initialize කරගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ third party modules දාගන්න. නැත්නම් අපි මේකට කියනවා npm modules කියලා, node package manager කියලා. අපි ඒක තව මොහොතකින් බලන්න යනවා. අපි ඉස්සෙල්ලාම මේ package එක අපේ program එක node module එකක් විදිහට initialize කරගන්න යනවා. මම terminal එකට ගිහිල්ලා type කරනවා npm කියලා type කරලා init කියලා දානවා. මේකෙන් කරන්නේ අපේ project එක node package එකක් විදිහට initialize කරගන්නවා. මම මේක enter කරපුවාට පස්සේ මෙයා කියනවා අපිට මේ වගේ package එකක් හදන්න යනවා. ඒ වගේම අපිට package install කරන්න ඕන විදිහත් කියලා දෙලා තිනවා. මෙතනදී ඉස්සෙල්ලාම අපිට ප්‍රශ්නයක් ආවම අපේ package එකේ නම මොකද්ද? අපිට වෙන නමක් දෙන්න පුළුවන්. මම මේ නම දෙන්න ඕන හින්දා enter කරනවා. package එකේ version එක මොකද්ද? අපිට වෙන version එකක් දෙන්න පුළුවන්. දැනට මම මේකම සඳහන් කරනවා. description එක අපි empty දෙනවා. entry point එක package එකේ ඉස්සෙල්ලාම run වෙන්නේ මොකද්ද? අපේ නම් app.js. එහෙනම් මේක හරි. අපි enter කරනවා. test command තියනවාද අපි ඒව ගැන දන්නේ නැහැ. අපි enter කරනවා. ඒ වගේ version control system එක මොකද්ද? අපි ඒක තාම දන්නේ නැහැ. අපි ඒකත් empty තියනවා. මොන හරි මේ package එක search කරනවා නම් මේ package එකට අදාළ keywords මොන හරි තියනවද? ඒව නැහැ. කවුද author කියලා අහනවා. මම මගේ නම දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලේ නම දෙන්න. ඊට පස්සේ license එක අපි default license එක දෙනවා. ඊට පස්සේ අහනවා මේක මේ විදිහට කරන්නද කියලා මම yes කියලා දෙනවා. දැන් බලන්න මේකෙදි package.json කියලා json ෆයිල් එකක් හැදිලා තියෙනවා. අපි ඩබල් ක්ලික් කරොත් එම අපි දුන්න details ටික මේකේ වැටලා තියෙනවා. අපිට ඕන නම් description එකක් දැන් type කරන්න පුළුවන්. මම දෙනවා මේ විදිහට description එක දෙනවා. ඔය විදිහට අපිට මේ package එකේ මේක JSON ෆයිල් එකක් JavaScript object notation කියලා තියන්නේ. දැන් මේ ෆයිල් එක ගත්තාම මේක JavaScript object එකක් වගේම තමයි. නමුත් මේකෙදි double quotation ඇතුලේ මේ පැත්ත දෙපැත්තම තියෙනවා. ඔය විදිහට තමයි මේක තියෙන්නේ. key value pairs විදිහට මේක සඳහන් වෙනවා. දැන් අපි අපේ ෆයිල් එක අපි හදලා තියෙනවා මේ විදිහට. දැන් අපිට පුළුවන් third party modules install කරගන්න. මම screen එක clear කරනවා terminal එකට ගිහිල්ලා. අපි මේ පාඩමේදී මෙහෙම මේක create කරාට අපි මෙතනින් පස්සේ develop කරන හැම project එකකදීම පළවෙනි command එක වෙන්නේ අපි package එක initialize කරන එක තමයි පළවෙනි command එක විතර අපි භාවිතා කරන්නේ. අපි මේකෙදි ඉගෙන ගන්න ඕන නිසා අපි ඉස්සෙල්ලා අර modules භාවිතා කරේ. ඊට පස්සේ තමයි අපි මේක initialize කරේ. අපි මේක දන්න හින්දා අපි මෙතනින් පස්සේ හැමදේම
නෝට් පැකේජ් එක ඉනිෂියලයිස් කරගෙන තමයි පටන් ගන්න යන්නේ. දැන් අපි බලමු අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද මේ පැකේජස් ගැන npm modules ගැන අපි කතා කරන්න කියලා. මම Google එකේ npm කියලා සර්ච් කරලා තියෙනවා. ඒකේ පළවෙනි රිසල්ට් එක තියෙනවා npmjs.com කියලා. මේකට යනවා. මේකෙදි අපිට පැකේජස් සර්ච් කරන්න පුළුවන්. අපි නෝඩ් ඉගෙන ගන්න අපි පැකේජස් හොඳ පැකේජස් මොනවද කියලා අපි දැනගන්න යනවා. එතකොට අපිට ඒක ගොඩක් වෙලාවට අපේ ප්‍රොජෙක්ට් එක අනුව අපිට ඩිෆෝල්ට් පැකේජස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේකෙදිත් අපි මේ වගේ පැකේජ් එකක් චෝක් කියලා පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන්න යනවා. නමුත් අපි බලමු කොහොමද අපි පැකේජ් එකක් සර්ච් කරන්න කියලා. උදාහරණයක් විදිහට මට ඕන කාලය ගැන සඳහන් කරන්න මම මෙතන ටයිම් කියලා සටහන් කරනවා. කළා එන්ටර් කරනවා. එතකොට බලන්න එක්සැක්ට්ලි මැච් කරලා තියෙනවා මේක. ඒ වගේම මෙන්න මේ ක්‍රයිටීරියා එකට මැච් කරලා තියෙනවා 17850. එහෙනම් මොකක් හරි අපි දෙයක් ගැන සර්ච් කරද්දි ඉස්සෙල්ලාම බලන්න මේකේ තියෙනවද කියලා ඒ වගේ දෙයක් පැහැදිලිවම තියෙන්න පුළුවන්. එතකොට ඒකෙදි ගොඩක් පොපියුලර් ඒ වගේම ක්වොලිටි වැඩිම එකක් තමයි අපි ගන්න ඕන. මේකෙදි තියෙනවා පොපියුලර් වෙන එක ක්වොලිටි සහ මේන්ටේන්. කොච්චර කලකින් මේක මේන්ටේන් වෙලා තියෙනවද බලන්න මෙතනදිත් ඒක සඳහන් වෙලා තියෙනවා. මේක අවුරුදු 3කට කලින් තමයි මේන්ටේන් වෙලා තියෙන්නේ. එහෙනම් මේක එච්චර හරින එකක් නෙමෙයි. මේක දවස් 23කට කලින්. දවස් 6කට කලින් මේ විදිහට තියෙනවා. අපිට උතන ඕන නම් මේකෙදි ඒ විදිහ අනුවත් සර්ච් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ මොමන්ට් කියන එක ගමු. ඒකට 188ක් පොපියුලරිටි තියෙනවා. ක්වොලිටියත් 95ක තියෙනවා. එහෙනම් මේ පැකේජ් එක අපිට භාවිතා කරන්න පුළුවන් වගේ පැකේජ් එකක්. මේන්ටේන් කරලා තියෙනවා. එහෙනම් මම මේක ක්ලික් කරනවා. මේ පැකේජ් එකට අදාළ විස්තර අපිට සඳහන් වෙනවා. මේ සතිය තුල කී දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවද? ඒකේ version එක මොකද්ද? size එක මොකද්ද? ඒ වගේම ඒක ගැන documentation එක තියෙන්නේ කොහෙද? ඒ වගේම ඒකේ version කොහොමද තියෙන්නේ? ඒ වගේම කොහොමද අප්ඩේට් වෙලා තියෙන්නේ? contributors ලා කොහොමද? ඒ වගේ දේවල් සඳහන් වෙනවා. ඒතකොට ওই විදිහට තමයි සාමාන්‍ය details තියෙන්නේ. අපි දැන් අපේ පැකේජ් එක ගැන හොයලා බලමු. chalk කියන එක මම මේ නම දෙනවා. දුන්නාම මේකත් පොපියුලර් එකක්, ක්වොලිටි එකක් exactly match වෙනවා. මම නම දන්න හින්දා මම ඒක search කරේ. මම මේක click කරනවා. ක්ලික් කරාට පස්සේ මේකෙදිත් තියෙන විදිහට බලන්න මේක ඉතාමත් ජනප්‍රියයි. 149ක් වගේ පහුගිය සතියේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතාමත් ජනප්‍රිය පැකේජ් එකක්. මේකේ version එක මෙතන තියෙනවා. ඒ වගේම install කරන විදිහක් තියෙනවා. මේ පැකේජ් එකකින් කරන්නේ අපි command prompt application එකක් තමයි හදන්නේ. මේක ඉදිරි පැකේජ් වලට නම් අපිට වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ command prompt utility එකක් හදනවා නම් user experience එක දීම සඳහා තමයි මේක භාවිතා කරන්නේ. බලන්න අපිට පුළුවන් command එක සාමාන්‍ය අපිට type වෙන්නේ මේ විදිහට. අපිට පුළුවන් එක එක විදිහේ මේක colors ඇතුව පාවිච්චි කරන්න. අපේ application එකෙදිත් අපි ඒ විදිහට භාවිතා කරනවා. මේකේ ඒ සියලු විස්තර මේ සඳහන් වෙනවා. ඩොකියුමන්ටේෂන් එක සඳහන් වෙනවා. ඉන්ස්ටෝල් කරන තැන ඉඳලා යූසේජ් එක කොහොමද කරන්න කියලා සටහන් වෙනවා. අපි මේක යූස් කරන්න බලාපොරොත්තු වෙන අපේ ඇප් එකේ. අපිට පුළුවන් ඉන්ස්ටෝල් කරන්න npm install chalk කියලා දාන්න. ඒ වගේම අදාළ version එක කරන add කියලා දාලා මෙන්න මේක type කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි default මේක type කරොත් එහෙම අපිට මේ version එක තමයි install වෙන්නේ. අපිට ඕන නම් මෙන්න මේ කෙටි command එක තියෙනවා. install වලට i කියන command එක දෙන්නත් පුළුවන්. මේ click කරොත් ඒක copy වෙනවා. මම දැන් මේක copy කරලා ආයේ Visual Studio Code වලට ගිහිල්ලා බලමු කොහොමද මේක
ඉන්ස්ටෝල් කරගන්නේ මොකක්ද අපිට එහෙවිදි වෙන්නේ කියලා. දැන් Visual Studio කෝඩ් වල තමයි මම ඉන්නේ. බලන්න නැවතත් මේක දිහා JSON ෆයිල් එකත් බලන්න මේ විදිහට තමයි මේ ෆයිල් එක තියෙන්නේ. මම කමාන්ඩ් එක පේස්ට් කරන්න යනවා. බලන්න මොකක් වෙයිද කියලා. බලන්න ඩිපෙන්ඩන්සි එකක් ඇඩ් වුණා. චෝක් කියලා එකක් තියෙනවා. මෙන්න මේක version එක. එහෙනම් අපි මෙන්න මෙහෙම පැකේජ් ඉන්ස්ටෝල් කරන්න මෙතන ඩිපෙන්ඩන්සිස් එනවා. අපේ මේ පැකේජ් එක දැන් මේ විදිහට මේකට ඩිපෙන්ඩන්සි එකක් ඇවිල්ලා තියෙනවා. බලන්න ඒ වගේම තව ෆයිල් එකක් ක්‍රියේට් කරනවා. package-log.json කියලා තියෙනවා. මේක කවදාවත් වෙනස් කරන්න එපා. මේක මේ පැකේජ් එකට අදාළව ඩිපෙන්ඩන්සිස් වලට අදාළව එයා තියාගන්න දෙයක්. ඒ වගේම තමත් ෆෝල්ඩර් එකක් හැදලා තිනවා. node modules කියලා. මේකේ ෆයිල්ස් ගොඩක් හැදිලා තිනවා බලන්න. මේකට අදාළ ඩිපෙන්ඩන්සිස් තියෙන ෆයිල්ස් තමයි හැදිලා තියෙන්නේ. අපේ ප්‍රොජෙක්ට් වගේ මේ ඒ ප්‍රොජෙක්ට්ස් තමයි හැදිලා තියෙන්නේ. ඒක ඇතුළේ package.json එකක් තියෙනවා. මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපි තව ඉදිරියට ගියහම බලමු කොහොමද අපි මේක අයින් කරලා නැවතත් මේක re-initialize කරගන්නේ කියලා. අපි දැනට ওই විදිහට අපිට පැකේජ් එක දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. දැන් අපි කොහොමද මේ පැකේජ් එකේ තියෙන දේවල් අපේ ප්‍රෝග්‍රෑම් එකට දාගන්නේ කියලා බලමු. අපි මම මේකෙදි ඔයගලන්ට පෙන්වන්න හදන්නේ කමාන්ඩ්ස් වලට කොහොමද කලර්ස් දෙන්නේ කියලා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ හිතිච්ච විදියට මේක වෙනස් කරලා තවත් මේ ඇප්ලිකේෂන් එක ලස්සන කරන්න. ඉස්සෙල්ලා මම app.js එකට යනවා. ගිහිල්ලා දැනට මේ ටික කමෙන්ට් කරනවා. කමෙන්ට් කරලා අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. අපි මේ වගේ දෙයක් කරන්න ගියාම අපිට ආයි ડોකියුමන්ටේෂන් යන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය දේ. අපි ඉන්ස්ටෝල් කරන ડોකියුමන්ටේෂන් යනවා. ඒකේ දිහා බලනවා, මේක කරනවා. මේ වගේ දෙයක් කරලා අපිට ඉගෙන ගන්න පුළුවන් මේ ඕනම දෙයක්. මම නැවතත් වෙබ්සයිට් එකට ගමන් කරනවා. මේක යූස් කරන්න කලින් කියලා තියෙනවා මොකද්ද කරන්න ඕන? මේක වේරියබල් එකට ගන්න ඕන. const talk equal require කියලා මෙන්න මේ නම දෙන්න ඕන. ඊට පස්සේ අපිට console log එකේදී chalk කියලා දීලා blue කරන්න පුළුවන්. එතකොට මෙයා blue වෙලා පෙන්වන්න කරනවා. ওই විදිහට අපිට commands දෙන්න පුළුවන්. මේකදී අපිට ඉන්වර්ස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් modifiers දාන්න පුළුවන්. මේ වගේ colors දාන්න පුළුවන්. backgrounds දාන්න පුළුවන්. මම මේක copy කරගන්නවා. copy කරගෙන මම මගේ Visual Studio code එකට යනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක require කරගන්න ඕන. මම require කරගත්තා. console log එකකට දාලා බලමු කොහොමද වෙන්නේ කියලා. talk කියලා දැම්මා. බලන්න මෙතෙන්දී එනවා ඒ command ටික. අපිට bg කියලා කියන background එක ඒ වගේ අපිට colors දෙන්න පුළුවන්. අපි මෙහෙම type කරන් green කියලා දීලා
අපිට දෙන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. දැන් මම මේක රන් කරනවා. බලන්න මේක කොළ පාරට වැටුණා. අපිට මේක චේන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකට තව කමාන්ඩ් එකක් දෙන්න පුළුවන් ඩොට් කියලා දීලා මේක අපි ඉන්වර්ස් කරනවා. මම මේක ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. බලන්න ඒක ඉන්වර්ස් වුණා. ওই විදිහට අපිට දෙන්න පුළුවන්. ඒ වගේම ඕනනම් මේක බෝල්ඩ් කරන්නත් පුළුවන්. මෙහෙම දාලා බලන්න ඕගොල්ලොත්. මේ ඇතුලේ ෆොන්ට් එක බෝල්ඩ් වුණා. එහෙම නැත්නම් අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න පුළුවන්. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මම මේ විදිහට දෙනවා. බලන්න ওই විදිහට අපිට මේ කමාන්ඩ් ලබා දෙන්න පුළුවන්. එහෙනම් මම මේක මෙතන කමෙන්ට් කරනවා. අපිට මේක මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක ආයි නැවත වාරයක් මෙතනින් ලබාගෙන එනවා. අන්කමෙන්ට් කරනවා. මේක අපි මෙතනට නෙමෙයි මම දාන්න හිතාන් ඉන්නේ. ඔයගලන්ට පුළුවන් මෙතනටත් භාවිතා කරන්න. මම මෙතනින්ුත් මේක ඉවත් කරනවා. කට් කරනවා. මම මේක භාවිතා කරනවා මෙන්න මේ guest.tb කියන එක. මොකද්ද මම කරන්නේ? දැන් බලන්න යූසර් කෙනෙක් ඇඩ් කරනවා නම් මම මේ ෆන්ක්ෂන් එක පොඩ්ඩක් වෙනස් කරනවා. console log එක මෙතන සඳහන් කරන්නේ නැතුව මේ add කියන command එක විතරක් මෙතන දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මෙතන console log එකක් දෙනවා. log එකක් දෙනවා. ඔය විදිහට. මම මේක රන් කරලා බලනවා. බලන්න ඇඩ් වෙද්දි එයාට කොළ පාටින් පෙන්වන ඇඩ් වුණා කියලා එයාට ඩිස්ප්ලේ කරද්දි මේ විදිහට පෙන්වනවා. එතකොට ඩිලීට් කරලා රතු පාටින් දෙන්න පුළුවන්. ඒ වගේ අපි මේ යූසර්ට මොන හරි වැඩක් කරද්දි ඒ යූසර් එක්ස්පීරියන්ස් එක හරියට එන විදිහට මේක ලස්සනට ප්‍රෝග්‍රෑම් එක හදන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේක තවත් ලස්සන කරලා මේ වචනෙන් වචනට තව වචනයකට තව මොන හරි දාන්නත් පුළුවන්. ওই විදිහට අපිට හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට කමාවක් දීලා බලමු මොකක් වෙයිද කියලා. බලන්න මම මෙහෙම දුන්නා. මම මේ ටෙස්ටිං එක ඔයගලන්ට පෙන්වන්න කරේ ওই විදිහට අපිට
මේක ලස්සන කරගන්න පුළුවන් user experience එක. අපිට user interface එක මේකේ නැහැ. user interface එකක් නැහැ. command prompt එකේ තමයි තියෙන්නේ console app එක. නමුත් user ගේ experience එක වැඩි දියුණු කරන්න එයාට මේක ලස්සනට මේ application එක බලා ගන්න මොකද්ද උනේ කියලා visually පේනවා. දැන් add උනත් delete උනත් එකම විදිහට පේනවා නම් එයාට හරියට හොයාගන්න බෑ. නමුත් එයාට visually මේ විදිහට අපිට සඳහන් කරගන්න පුළුවන්. එතකොට අපි මේකෙදි දැන් මේ පාඩමේ අවසානයට ඇවිල්ලා තිනවා. අපි මේ පාඩමේදී ඉගෙන ගත්තේ කොහොමද අපි අපේ පැකේජ් එක අපේ ප්‍රොජෙක්ට් එක නෝඩ් මොඩියුල් එකක් විදිහට හදාගත්තේ. අපි ඉනිෂියේට් කරගත්තා init කියන කමාන්ඩ් එකෙන් npm init කියලා. ඊට පස්සේ අපි npm node package manager එකට ගිහිල්ලා අපිට අවශ්‍ය දේ අපි සර්ච් කරගත්තා. අපි පැකේජ් එක හරියටම දන්නවා නම් අපිට ඒක සර්ච් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි සාමාන්‍ය require කියන keyword එක භාවිතා කරලා මේක භාවිතා කරා. මේක උඩටම දාමු. සාමාන්‍යයෙන් අපි මේවා ෆයිල් එකේ උඩටම තමයි දාන්නේ. ওই විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ පාඩම කරද්දී මොන හරි ප්‍රශ්නයක් ආව නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම පුළුවන් විදිහට පුළුතුරු සපයන්න උත්සාහ කරනවා. අපි ඊළඟ පාඩම් වලදී මේ වගේ පැකේජස් ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න. අපි ඊළඟ පාඩමේදී බලමු කොහොමද අපි මොඩියුල් එකක් ග්ලෝබල් ඉන්ස්ටෝල් කරලා ඒ වගේම ලෝකල් ඉන්ස්ටෝල් කරන්නේ කියන දේ. අපි node mod කියන මොඩියුල් එක ඉන්ස්ටෝල් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ඊළඟ පාඩමේදී බලමු. ඒ වගේම බලන්න මේ package.json එකේ අපි දැන් එකයි තියෙන්නේ. අපිට මේ වගේ ගොඩක් packages දාගන්න පුළුවන්. ඔබ මේ පාඩමට කැමති නම් ඔබ මේ වගේ පාඩම් නරඹන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.